නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, පින්වත් දරුවනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා මූලිකත්වයේ ගෙන කටයුතු කරන්නේ සීමා සහිත එක්ස්පර්ට් එඩියුකේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන පින්වත් වෙනුරද සිල්වා මහත්මයා සහ ඒ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනා විසින් විශේෂයෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්නට අරමුණ බවට පත් වුණේ කොවිඩ් වසංගතය හමුවේ අසරණ වෙලා දුකට පත් වෙලා සිටින සියලු ලෝවැසි සත්වයන්ට නිදුක් නිරෝග සුවය සියලු යහපත ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද දවසේ මේ විදිහට ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කල්පනා කළේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේදී අපි අපේ ජීවිතය ගැන, අපි හැම දෙනාගේ ජීවිත ගැන ඉගෙන ගන්නවා. ජීවිතය කියන එක මේ ලෝකේ අපි නොයෙක් රටවල් වල ලබනවා. නොයෙක් ජාතිවලට අයත්ව උපදිනවා. නොයෙක් තැන්වල අපි උපදිනවා. ඊළඟට නොයෙක් සමාජ මට්ටම් වල අපි උපදිනවා. නොයෙක් භාෂා කතා කරන පසුබිම් වල උපදිනවා. මේ ලෝකයේ දිහා බලපුවම පින්වතුන්ලාට, පින්වත් දරුවන්ට මම මේ කියන කතාව පේනවා. එක එක භාෂා කතා කරන මිනිස්සු ඉන්නවා. එක එක රටවල් වල උපන්න මිනිස්සු ඉන්නවා. එක එක සමාජ මට්ටම් වල ඉන්න අය ඉන්නවා. මේ හැම එක්කෙනෙක්ම ගත කරන්නේ ජීවිතය. මේ ජීවිතවල භාග්‍යතුන් වහන්සේ, අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ජීවිත හැම එකම පවතින හැබෑ ස්වභාවය අවබෝධ කළා. ඒ අවබෝධ කරගෙනයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාවේ තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. උපන් සත්වයා මෙලොවේ සිටගෙන සිටින විටදී ඔහුගේ වයස ගෙවී යාම නෑ සිටගෙන ඉන්නේ. බලන්නේ වදන. මේ ලෝකේ යම් කෙනෙක් උපන්නා නම් ඒ උපදිච්චි සත්වයා එයා කොතනක උපන්නත් ඒ ඉපදිච්චි සත්වයාගේ වයස ගෙවී යාම මොහොතකටවත් නවතින්නේ නෑ. එයා හිටගෙන හිටියා කියලා හිතමු. එයා හිටගෙන හිටියාට වයස හිටගෙන නැවතිලා ඉන්නේ. වයස ගෙවෙනවා. එයා වාඩි වෙලා හිටියා කියලා හිතමු. වයස වාඩි වෙලා ඉන්නේ. වයස ගෙවෙනවා. එයා නිදාගත්ත කියලා හිතමු. වයස ගෙවී යාම නිදාගන්නේ. වයස ගෙවෙනවා. එයා යම් යම් හෝ කටයුත්තක් කරමින් ඉන්නවද? ඒ හැම කටයුත්තක් අතරේම සිද්ධ වෙන එක තමයි වයස ගෙවී යාම. එතකොට අපි හැමදෙනාගේ ජීවිතවලට පොදුවේ වෙන දෙයක් විදිහට අපිට තේරෙන දේ මොකද්ද? වයස ගෙවි ගෙවි යනවා. වයස ගෙවි ගෙවි යනවා කියන එක පින්වතුනේ, පින්වත් දරුවනේ අපි අර්ථකථනය කරගත්තොත්
ඒක හරියටම අරුත් ගන්නවන්න පුළුවන්නේ කොහොමද? වයස ගෙවි යනවා කියන එක අරුත් ගන්නවා ගන්න තියෙන්නේ අපිට ජීවත් වෙන්න තියෙන කාල සීමාව අඩු වෙනවා කියන එකයි. වයස ගෙවි යනවා කියන එක අපි අරුත් ගන්නනකොට හරිම ක්‍රමයේ ඒක. අපිට ජීවත් වෙන්න තියෙන කාලවකවානුව අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපිට හිතනවා මේ වයස ගෙවි ගෙවි යනකොට තරුණ වයසේ ඉන්න දූලා පුතාලා හිතන්නේ වයස ගෙවෙනකොට අපි එන්ට තරුණ වෙනවා කියලා. වැරදි. ඇත්තටම සිද්ධ වෙන දේ තමයි අපිට ජීවත් වෙන්න තියෙන කාලවකවානුව අඩු වෙවි යනවා. මේ කාලවකවානුව අඩු වෙන ජීවිතයේ එක එක අදියරවලදී දරුවනේ පින්වතුනේ අපිට නොයෙක් අය ඇසුරු කරන්න ලැබෙනවා, නොයෙක් දේ ඉගෙන ගන්න ලැබෙනවා. දැන් මේ එක්ස්පර්ට් এডুকেෂන් ආයතනෙට සහසම්බන්ධ වෙලා ඔබ නොයෙක් දේ ඉගෙන ගන්නවා ඇති. ඒ ඉගෙන ගන්න දේවල් වලින් ජීවිතේ නොයෙක් ආකාරයෙන් හදාගන්න, දියුණු කරගන්න, උසස් තත්වයකට පත් කරගන්න අපි උත්සාහවත් වෙනවා. අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියනවා ලස්සන නමක්. ඒ තමයි සවනානුත්තරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියනවා සික්ඛානුත්තරිය. මොකද්ද මේ සවනානුත්තරිය කියන එකේ අදහස? ජීවිතයක් උසස් තත්ත්වයට පත්වීම පිණිස ඇසිය යුතු දේ. ඒ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සික්ඛානුත්තරිය කියලා කිව්වේ එතකොට මොකද්ද? ජීවිතයක් උසස් තත්ත්වයට පත්වීම පිණිස ඉගෙන ගත යුතු දේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අද මේ බණපදේ අහලා ඉවර වෙනකොට ඔබට තේරෙවි ඒ කාරණාව නම් ඇත්ත තමයි කියලා. ජීවිතයක් උසස් තත්ත්වයට පත් වෙන්න නම් අහන්න ඕනේ ධර්මයමයි. ජීවිතයක් උසස් තත්ත්වයට පත් වෙන්න නම් ඉගෙන ගන්න ඕනේ ධර්මයමයි කියලා ඔබට තේරෙවි. මේ ධර්මය කියලා කියන්නේ පින්වතුනි ජීවිතේ හදාගන්න ලැබෙන, ජීවිතේ සකස් කර ගැනීම පිණිස ලැබෙන වටිනා මඟ පෙන්වීමක්. එක මඟ පෙන්වීම මේ ජීවිතේට ලැබෙනවනේ. ඒ එක මඟ පෙන්වීම වලින් අපි එක විදිහට ජීවිතේ සකස් කර ගන්නවා. හැබැයි ධර්මය කියන මඟ පෙන්වීම ලැබුණොත් ඒ ජීවිතයේ වටිනාකම 20-30 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. අපිට ඔය ජපානයේ ගැන හරි ලස්සන කතාවක් අහන්න ලැබුණා. සමහරවිට මේ පින්වතුන්ලා මේ පින්වත් දරුවනුත් එය ශ්‍රවණය කරලා ඇති, ඒක අහලා ඇති. ජපානයේ තියෙන විශේෂ සංස්කෘතියක්. ඒ සංස්කෘතියට කියනවා ජපන් කින්සුගි කියලා. මේ කින්සුගි කියලා කියන්නේ කලාවක්. ඒ කලාව ජපාන සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන එකක්. ඒ කලාවේ තියෙන්නේ දරුවනේ මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් පාවිච්චි කරන පෝසිනෙන් බඩුවක් බිඳුනට පස්සේ, එහෙම නැත්නම් මැටි භාජනයක් බිඳුනට පස්සේ ඒ ජපන්නු භාජනය විසික් කරන්නේ. සාමාන්‍යයෙන් අපේ රටවල ගත්තොත් නම් භාජනයක් පොඩ්ඩක් කැඩුනත් පළුදුනත් අපි ඒක එක්කෝ වීසි කරනවා. එහෙම නැත්නම් අපි මේ භාජනේ නොවටිනා වැඩකට ගන්නවා. අපි හිතමු කෝප් එක අඬුවක් කැඩුනා. එහෙම නැත්නම් කෝප් එක කට වැදුනා. ඊට පස්සේ අපි මේ කෝප්පේ අරගන්නවා. ඔන්න පෑන් ටිකක් දාලා තියන්න. ඔය වගේ මොකක් හරි වැඩකට අපි ගන්නවා. වටිනාකම අඩු දෙයකට. හැබැයි මේ ජපන්නුන්ගේ වැඩේ එහෙම එකක් නෙමෙයි. ඒ අය අර කැඩිච්චි භාජනයේ කෑලි ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේ භාජනයේ කොටස් මැලියමකින් අලවනවා. තිබුණා වගේම හදනවා. ඒ මැලියම විශේෂ එකක්. ඒ මැලියම රන් කලවම් කරපු මැලියමක්. රත්තරන් කලවම් කරපු මැලියමකින් ගම්මෙහිකින් ඒගොල්ලෝ මේ භාජනය අලවනවා. ඒ භාජනය අලවලා ඇලවූ තැනක පළුද්දක් හොයන්න බැරි වෙන විදිහේ ලස්සන පින්තාරු ක්‍රමයකට මේක හැඩ කරනවා. හැඩ කරලා ඒක අවසානයේ නිමාවට පත් කරලා ගත්තාම
ඒ වාජනේ කැඩෙන්න පෙර යම් වටිනාකමක් තිබුණාද ඒ වටිනාකම වගේ 20-30 ගුණයක් වටිනා භාණ්ඩයක් එතන හැදෙනවා. ඒ වාජනේ ඊට පස්සේ තිබුණාට වඩා වටිනවා. හරිම ලස්සන කතාවක්. අපේ ජීවිතය කියලා කියන්නේත් පින්වතුනි පින්වත් දරුවනි අර භාජනය වගේ. එක එක අවස්ථාවල එක එක අධීරවල නොයේ කරුණු කාරණා හේතු කරගෙන අපිට වරදින්න පුළුවන්. සමහරවිට ඕන්න කවුරු හරි අසත්පුරුෂ අධම පුද්ගලයෙක් ඇසුරු කරන්න ලැබෙනවා අපිට වරදිනවා. එක්කෝ වැරදි පණිවිඩයක් අපිට මාධ්‍යකින් ඉගෙන ගන්න ලැබෙනවා. ඒක ඔස්සේ ගිහිල්ලා අපිට වරදිනවා. අපි එක්කෝ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ වචනයකට අකීකරු වෙනවා හිතුවක්කාර වෙනවා. ඔන්න අපට වරදිනවා. වැරදුනාට පස්සේ ඒ වැරදීම කියන එක යම් දවසක දැනගත්තාම මට වැරදුනා කියලා ගොඩාක් දෙනෙක් කඩාගෙන වැටෙන එකයි සිද්ධ වෙන්නේ. ගොඩාක් දෙනෙක් වැටෙනවා අයියෝ මට වැරදුනා. මං කාලකන්ණි වුණා. මං අවාසනාවන්ත වුණා. ගොඩක් දෙනෙක් වැටෙනවා. බොහෝම අතලොස්සක් දෙනෙක් තමයි ඒ වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න ඕන කියන තැනට එන්නේ. අපිට පුළුවන් නම් අපින් වෙච්චි වැරද්ද අඩුපාඩුව අඳුනගෙන ඒ වැරද්ද අඩුපාඩුව යලි සකස් කරගෙන ඊටත් වඩා ලස්සනට ජීවිතේ හැඩගස්වා ගන්න. හරියට අර කින්සුගී භාණ්ඩේ වගේ. ඒ කින්සුගී භාණ්ඩේ තියෙන විශේෂත්වයක් ඒක බිඳුනාට පස්සේ අලවන්න ගන්නේ බිඳිච්චි තැන් යලි මූට්ටු කරන්න ගන්නේ රන් කලවම් කරපු මෙලියන් එකක්. නිකම්ම නිකං මෙලියමක් නෙවෙයි. අද මම මේ ඔබට කියා දෙන බණපද ටික ඒ රන් කලවම් කරපු මෙලියම වගේ ජීවිතේ ලස්සනට හදාගන්න පුළුවන්. ඒ ජීවිතේ මේ ලබා දෙන දහම් අවවාද ටික හොඳට අරගෙන හදාගත්තොත් ඔබේ ජීවිතේට තිබුණාට වඩා සුවිශාල වටිනාකමක් එකතු වෙයි. ජීවිතේ වටිනාකම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි පින්වත් දරුවනේ? ජීවිතේ වටිනාකම නොඑක් දිනක් නොඑක් ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවනි. නමුත් ජීවිතේ වටිනාකම ලෙස අපි සැලකිය යුත්තේ ආත්ම තෘප්තිය. අපේ ජීවිතේ වටිනාකම ලෙස අපි සැලකිය යුත්තේ කුමක්ද? ආත්ම තෘප්තිය. තමන් ගැන සතුටු වෙනවාද කියන කාරණේ. තමන් දෙස බලද්දී තමන්ගේ හිතට සතුටක් උපදිනවාද කියන කාරණේ මේක තමයි වැදගත් දේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාලා ජීවිතේ හදාගත යුත්තේ යදත්ත ගරහි තද කුබ්බමානෝ තමුන්ගෙන්ම දොස් නොලැබෙන විදිහටයි. ජීවිතය අපි හදාගත යුත්තේ කොහොමද පින්වතුනි? තමන්ගෙන්ම දොස් නොලැබෙන ජීවිතයක්. සමහර විට අපිට වෙන වෙන ඉගැන්වීම් වලින් අහන්න ලැබෙන්නේ අනුන්ගෙන් කතා අහන්නේ නැති විදිහට ජීවත් වෙන්න එහෙම ඒවා. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළේ තමන්ම තමන්ට චෝදනා නොකරන ජීවිතයක් උපද්ද ගන්න. කොහොමද තමන්ට තමන් චෝදනා නොකරන ජීවිතයක් උපදවා ගන්නේ? ධර්මයෙන්මයි. ධර්මයෙන්මයි තමන්ට තමන් චෝදනා නොකරන ජීවිතයක් උපදවා ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හොඳට අහන්න. අද මේ පුංචි වෙලාව ඇතුලේ අපිට සුවිශාල දහම් කාරණා ටිකක් ඔබට කියා දෙන්න ලැබෙන්නේ. මම අද ඔබට කියලා දෙන්නේ ජීවිතේ සැපසේ වාසය කරන්න කැමති කෙනෙක් උපදවා ගත යුතු සැප 4ක් ගැන. සැප කීයක් ගැන ඔබට අහන්න ලැබෙනවද? සැප 4ක් ගැන. එයින් පළවෙනි සැපට කියනවා අත්ති සැප. පාලියෙන් ඒට කියන්නේ අත්ති සැප. මොකද්ද මේ අත්ති සැප කියලා කියන්නේ? තමන් දෙහෙමින් උපයාගත් ධනයක් ඇති භවයේ සැපය. ධාර්මිකව සල්ලි හම්බ කිරීමේ සැපය. ධාර්මිකව දියුණු වීමේ සැපය. ධාර්මිකව ඉහළට යෑමේ සැපය. ධාර්මිකව ඉහළට යනවා කියලා කියන්නේ කාටවත් වංචා කරන්නේ නැතුව දියුණු වීම.
කාගේවත් දේ කඩා වඩා ගන්නේ නැතුව දියුණු වීම. මේ කාවවත් කකුල් මාට්ටු දාලා වට්ටන්නේ නැතුව දියුණු වීම. ආන් එහෙම දියුණු වෙනවා නම් ඒකට කියනවා දැහැමි දියුණුවක්. මේ දැහැමි දියුණුවක ස්වභාවය තමයි තමන් දියුණු වෙච්චි හැටි හිතනකොට තමන්ට සන්තෝසයි. තමන් දියුණු වෙච්චි විදිහ හිතනකොට තමුන්ට හරි සතුටුයි කෙනෙක් ධාර්මිකව දියුණු වුණා නම්. ඒ නිසා අපි අපේ දියුණුව හදාගන්න ඕන පින්වතුනේ පින්වත් දරුවනේ. ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැප වෙලා අපි අපේ දියුණුව හදාගන්න ඕන. හැබැයි ධාර්මිකව. වංචාවෙන් දියුණු වෙන්න හිතන්නවත් එපා. බොරු කියලා දියුණු වෙන්න හිතන්නවත් එපා. අනිත් අයව වෙහෙසටපත් කරලා දියුණු වෙන්න හිතන්නවත් එපා. ඔබ දියුණුව හදාගන්න ඔබේ තියෙන දක්ෂතා උපයෝගී කරගෙන මහන්සි වෙලා වෙහෙසිලා වැටෙන තැන් වලින් නැගිටලා ඔබ ජීවිතේ දියුණු කරගන්නකොට මේ පින්වතුන්ලාට මේ පින්වත් දරුවන්ට නොඑක අභියෝග ඒවි. ඒ අභියෝග හැම එකකටම තමන්ගේ ශක්තියෙන් මුහුණ දෙන්න. ඒ මුහුණ දීම පිණිස ශක්තිය හැමතිස්සෙම හිතට අරගන්න. හැමතිස්සෙම හිතන්න මට මගේ අඩුපාඩු හදාගෙන දියුණු වෙන්න පුළුවන්. ඒ හිතුවිල්ල කවදාවත් වට ගන්න එපා. ජීවිතේ කොච්චර වැටුණත් තමන්ගේ ශක්තියෙන් දියුණු වෙන්න පුළුවන් කියන අදහස වට ගන්න එපා. ඔබේ ජීවිතේ හදාගන්න ඕන ඔබ හරියට සුවිශාල නුග වෘක්ෂයක් වගේ. ඔබ දැකලා තියෙනවද පින්වතුනේ පින්වත් දරුවනේ? නුග ගස් හැදෙනවා ගල් උඩ. මහ ගල් උඩ නුග ගස් හැදිලා තියෙනවා ඔබ දැකලා ඇති. ගලක් කියලා කියන්නේ ගහක් හැදෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ගහක් හැදෙන්න ඕන පසුබිම එතන නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවා තමන්ගේ මුල් ගලක් පලාගෙන ඇතුළට දාපු නුග ගස්. ඒ නුග ගහ හැදෙන්න දුෂ්කර තැනක හැදුනා. හැදෙන්න දුෂ්කර තැනක හැදිච්චි ඒ නුග ගහේ තියෙනවා විශේෂත්වයක්. එයාව නසන්න බෑ. එයාව නසන්න බෑ. මොකද එයාගේ මුල් දාගෙන තියෙන්නේ කාටවත් හොයාගන්න බැරි තැනකට ගලක් යටට. සාමාන්‍යයෙන් ගෙවල් වල මේ පින්වතුන්ලා මේ පින්වත් දරුවෝ මල් පෝච්චි වල හදනවා ඇතිනේ නොඑක් ගස් ಜಾති විශේෂයෙන් මල් ගස්. ඒවා හදනකොට වෙලාවට වතුර ටික බලලා දාන්න ඕන. වෙලාවට පොහොර ටික බලලා දාන්න ඕන. පස සකස් කරන්න ඕන. ඉරේලිය ගැන හිතන්න ඕන. ඔහොම 1000ක් දේ හිතා අපි ওই ගහ හදනවා. පොඩ්ඩක් අපිට අතපස වුණොත් එහෙම මේන් මැලවිලා ආයෙ ගොඩ ගන්න බැරි තැනට මේ ගහ එන්නේ නැද්ද? ජීවිතේ කවදාවත් එහෙම කරගන්න නම් එපා. ජීවිතේ ඒ වගේ සුකුමාල එකක් කරගන්න එපා. බොළඳ එකක් කරගන්න එපා. ජීවිතේ කියන එක හදාගන්න ඕන. අභියෝග, කරදර, කංකටොළු මේ දේවල් එනකොට ඒ හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට හරියට සුවිශාල නුග වෘක්ෂයක් වගේ. ඒ නුග වෘක්ෂය සුවිශාල වුණේ කාලයකට පස්සේ. මුලින්ම ඕක හැදෙන්නේ ගලක් උඩ බීජය වැටිලා. ඒ වැටිච්චි බීජය පැලවෙනකොට එයාට මුල දාගන්න තැනක් නැහැ. එයා හොයා ගන්නවා ගලේ චූටි පැල්මක්. ඒ පැල්මින් තමන්ගේ පුංචි මුල එයා දානවා. ඒ පුංචි මුල ගලට යටින් තියෙන පොළව හොයාගෙන යනවා. ඒ පොළව අල්ල ගන්නවා. ඒ පොළොවෙන් සාරය ගන්නවා. ඒ පොළොවෙන් සාරය අරගෙන එයා සුවිශාල වෙන්න පටන් ගත්තට පස්සේ කාටවත් එයාව නසන්න බෑ. අතුපතර විහිදා එයා සුවිශාලයට හැදුනට පස්සේ ලෝකයක් එයා නිසා සැනසෙනවා. ඒ නුග වෘක්ෂයේ යටට ගිහිල්ලා සෙවණේ සුවය විඳිනවා. ඔබ අන්න එහෙම කෙනෙක් වෙන්න. ඔබේ ජීවිතේ ඔය ඉගෙන ගන්න හැම දෙයකින්ම පින්වතුනේ පින්වත් දරුවනේ ධාර්මිකව හදාගන්න තමන් ගැන හැරි බලනකොට තමන්ට සතුට උපදින විදිහට. තමන් ජීවත් වෙලා තියෙන්නේ කාටවත් වංචා කරලා නෙමෙයි. තමන් ජීවත් වෙලා තියෙන්නේ කාටවත් මේ නොඑක් විදිහට හිංසා පීඩා කරලා නෙමෙයි. තමන් දිනු වෙලා තියෙන්නේ කට්ට කෛරාටකකමින් කපටිකමින් බොරු කියලා නෙමෙයි.
අන්න තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. තමන්ට තියෙන වස්තුව ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට කවුරුත් බාහිරින් දෙන්න ඕනේ නැහැ. ඒක තමන් විඳින එකක්. ඒකට කියනවා අත්ති සුඛ. තමන්ට ධාර්මික ධන සම්පත් තිබීමේ සතුට. මේ අවුරුදු 80ක වගේ කෙටි ජීවිතය ඇතුලේ ඔබ ඔය සතුට විඳින්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපදවා ගත යුතු දෙවෙනි සැප භෝග සුඛ. භෝග සුඛ කියලා කියන්නේ මොකද්ද? තමන් ධනය හරි හම්බ කරාට බොහෝ දිනෙක දන්නේ නැහැ ධනෙ පරිහරණය කරන්න. සමහරු හම්බ කරපු සල්ලි වලින් බේබදුකම් කරනවා. ටිකක් හරි ගොඩක් හරි බොනවා. සාදවලට ගිහිල්ලා මත් වෙනවා. වැදගත්කමට කියලා මත් වෙනවා. මත් වීමට ප්‍රමාදයට නාස්තියට ඒ මුදල් පාවිච්චි කරනවා මත්පැන් මත්ද්‍රව්‍ය උදෙසා. අන්න ධනය අපතේ ගියා. එහෙම නැත්නම් හම්බ කරගත්ත ධනය සල්ලාලකමට යොදවනවා. ධනය අපතේ ගියා. හම්බ කරගත්ත ධනය එහෙමත් නැත්නම් සූදුවට යොමු කරනවා. ධනය අපතේ ගියා. එතකොට ඒ කෙනාට ධනය ගැන හිතද්දි සතුටක් නැහැ. ධනය අපි පරිහරණය කරන්න ඕන හොඳට හිතලා මතලා. මම මේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි. මං දහඩිය මහන්සියෙන් උපයාගත්ත මුදල් මං මුලින්ම මගේ මෑණියන්ට සත්කාර කරන්න යොදා ගන්න ඕන. මාව මේ ලෝකෙට ජනිත කරපු මගේ අම්මා. ඒ අම්මාව පෝෂණය කරන්න මං යොදා ගන්න ඕන. මට මේ ජීවිත දායාදේ ලබා දීපු මගේ තාත්තා. මගේ තාත්තව පෝෂණය කරන්න මං යොදා ගන්න ඕන. අම්මට තාත්තට සත්කාර කරන්න ධනෙ යොමු කරන්න. ඊළඟට තමන්ට අධ්‍යාපනය දීපු තමන්ට පුංචි දෙයක් හරි උගන්වපු ගුරුවරු ගුරුවරියෝ ගුරු මෑණිවරු ගුරු පියවරු පුදන්න තමන්ගේ මේ ධනය තමන් උපයපු දේ යොදා ගන්න. ඊළඟට තමන්ගේ අඹදරුවෝ තමන්ගේ ඥාතීන් මේ අයව පෝෂණය කරන්න තමන්ගේ ධනය යොදා ගන්න. එතකොට ධනයෙන් අපි කළ යුතු වැදගත් දේ ඒ දේවල්. ඊට පස්සේ ධනයෙන් තව දෙයක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කළා හම්බ කරගත්ත ධනයෙන් කොටසකින් දම්පැන් පූජා කරන්න ඕන. ඒක බොහෝම වටින එකක්. දානේ පූජා කරන්න කියලා කිව්වහම පින්වතුනි මේ දානේ දෙනවා කියන එක සතුටින් කරන්න ඕන දෙයක්. ඒ නිසා දාන දෙන්න සිත පහදින තැනට. දානේ පූජා කරනකොට දානින් ලැබෙන වටිනාම දේ මේ ජීවිතේට සතුට. දානේ සතුටින් කරන්න ඕන එකක්. දානේ මේ කවුරු කියනවාට කළ යුතු එකක් නෙමෙයි. දානේ සතුටින් කළ යුතු නිසා දානය තමන්ගේ හිත පහදින තැනකට කරන්න. ඇතැම්මුන්ට හිත පහදින්නේ දුගී දුප්පත් අයට දුන්නොත්. ඇතැම්මුන්ට හිත පහදින්නේ සත්තුන්ට කෑම දුන්නොත්. ඇතැම්මුන්ට හිත පහදින්නේ අනාථ නිවාසයකට ගිහින් දුන්නොත්. ඉතින් මේ නොයෙක් විදිහට බෙදෙනවා. හැබැයි දානයක් මහත්ඵල මහානිසංස වෙනවා ගුණ සම්පatti නිසා. ඒ නිසා සිල් ගුණදම් පුරන සංගරුවනට පුදන දානේ හැම කල්හි මහත්ඵලයි මහානිසංසයි. ඔබ හිතට පහදින තැනකට දානෙත් පූජා කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපයන ධනෙන් 4න් පංගුවක් ඉතුරු කරන්න ඕන. මතු අනාගත සුරක්ෂාව උදෙසා ධනය ඉතුරු කරන්න ඕන. අන්න එහෙම ධනය කොටසක් ඉතුරු කරලා කොටසකින් දන් දීලා කොටසකින් තමන්ගේ අඹදරුවන්ට මව්පියන්ට ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් ඒ කෙනාට සතුටක් තියෙනවා. මගේ ධනය අපත ගියේ නෑ. මගේ ධනය මං ලස්සනට කළමනාකරණය කරගත්තා කියලා. ආන් ඒකට කියනවා භෝග සුඛ. අපි මේ ජීවිතේ භෝග සුඛය විඳින්න ඕන. මොකද පින්වතුනි පින්වත් දරුවනේ අපි අපේ ජීවිතේ ගත වෙනකොට වයස ගෙවි ගිහිල්ලා අපේ ජීවිතේ අපි එක තැන් වෙන තැනක් එනවා. අපි එක තැන් වෙන තැනදී අපිට ආපහු හැරිලා බලන්න වෙනවා. ඒ හැරි බලනකොට අපි හම්බ කරපු විදිහ ගැනත් අපිට සතුටක් නම් තියෙන්නේ. අපි වියදම් කරපු විදිහ ගැනත් අපිට සතුටක් නම් තියෙන්නේ. ඒක කොච්චර සැනසෙල්ලක්ද? ලෝකයක් ප්‍රශංසා කරේ නැතත් අපිට අපේ හදවතේ සැනසෙල්ල තියෙනවා. ආන් ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා
ඊළඟට විඳ යුතු සැප. ඒකට කියනවා අනන සුඛ. ණය නැතිකමේ සැප. ණය වෙන්න එපා. සල්ලි වලින් ණය වෙන්නත් එපා. යුතුයකම් වගකීම් වලින් ණය වෙන්නත් එපා. සමහර දරුවෝ මහා ණයකාරයෝ අම්මටයි තාත්තටයි. ලොකු මහත් වුණාට පස්සේ අම්මා තාත්තා දිහා බලන්නේවත් නැහැ. ණයකාරයෝ. ජීවිතේ මහා ඉහළට ගියත් ජීවිතේ දියුණු කරගත්තත් ණයකාරයෝ. ඔබ ණයකාරයෝ වෙන්න එපා. තමන්ගේ අම්මා තාත්තා දෙන්නා නිසා තමයි මේ මනුස්ස ලෝකේ හුස්ම පොදක් හරි ගන්නෙ. ඒ කෙලෙහි ගුණය අමතක කරන්න එපා. අම්මටයි තාත්තටයි කළ යුතු උපස්ථානය, කළ යුතු උපකාරය සියල්ල ඔබ කළ යුතුයි. අන්න ණයෙන් නිදහස්. තමන්ට උපකාර කරපු ගුරු මෑණිවරු, ගුරු පියවරු කවදාවත් අමතක කරන්න එපා. ඒ අයට කළ යුතු සත්කාරය ඔබ කළ යුතුයි. ඒ සත්කාරය කරනකොට තමයි තමන් ණයකාරයෙක් නොවන්නේ. යුතුයකම් වගකීම් වලින් ණයකාරයෙක් වෙන්නත් එපා. ධනයෙන් ණයකාරයෙක් වෙන්නත් එපා. දැන් ධනයෙන් ණයකාරයෙක් වුණොත් එහෙම ඒක කොච්චර වදයක්ද කියලා ඔබ දන්නවනේ. සමහර ලාවට වැඩ කටයුතු කරගන්න ලෝන් ගන්නවා. අරගත්තට පස්සේ ඌක ගෙවලා ඉවර වෙනකන් කොච්චර හිස රදයක්ද? ඒක හරි කරදරයක් නේ. ඒකත් වදේ. ණය නැත්තම් සැපයි. ඔබ හිතන්න අපිට හදිසි අනතුරක් වෙලා හෝ එහෙම නැත්තම් අපි දරුණු රෝගයකට ලක් වෙලා හෝ අපිට ලෙඩ ඇඳට වැටිලා ඔහේ ඉන්න උනා කියලා. එතකොට අපිටම අපේ ජීවිතය ගැන යලි හැරී බලන්න සිද්ධ වෙනවා. ඒ හැරිලා බලනකොට අපිට පේන්න තියෙන්නේ මං ධනෙන් ණය වෙලාත් නැහැ. මං යුතුයකමකින් ණය වෙලාත් නැහැ. මං වගකීමකින් ණය වෙලාත් නැහැ. මං ලෝකෙට ණය නැති කෙනෙක් කියලා නේද? ඔබට සතුටු නැද්ද? ඒ සතුට පින්වතුනේ, පින්වත් දරුවනේ සල්ලි වලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සතුට බල පුළුවන් කාර්කමකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සතුට වත් පොහොසත්කමකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සතුට මේ නම්බු නාම වලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සතුට තමන් ජීවිතේ ගත කරපු විදිහෙන් උපදින එකක්. ආන් ඒ නිසා ණය නැතිකමේ සතුට. ඒ කියන්නේ මේ ජීවිතේ ගත කරනකොට ඔබ මේ කියන කාරණා වලින් තේරුම් ගන්න. ඔබ ජීවත් වෙන්න ඕනේ බොහෝම සැනසෙල්ලේ ගත කරන්න පුළුවන් ජීවිතයක් මිසක් ඔබේ ජීවිතේ ඔබ උපදවා ගත යුත්තේ නිකන් මේ අමුතු චරිතයක් විදිහට නෙමෙයි. ගොඩාක් දෙනෙක් අධ්‍යාපනය තුලිනුත් හදාගන්න උත්සාහවත් වෙනවා ආඩම්බරකාර මේ සමාජය ඉස්සරහා අමුතු කැපිපෙනීමක් සහිත ජීවිතයක්. ඇත්තටම කැපිපෙනීම කියන එක ලෝකයට නෙවෙයි තිබිය යුත්තේ. තමන්ට කැපිපෙනෙන කෙනෙක් වෙන්න. තමන්ගේ ජීවිතය දිහා තමන් හැරී බලනකොට තමන්ටම තමාව කැපිපෙනෙනවා නම් ඒක හරිම සැපසහගතයි. ඒ සැපසහගත ජීවිතේ උපදින්නේ මේ සමාජයේ ජීවත් වෙනකොට අන් අයට ගරු කරන්න පුරුදු වෙන්න. මිනිස්සු බෙදාගන්නේ නැතුව ගරු කරන්න පුරුදු වෙන්න. මිනිස්සු බෙදාගන්නේ නැතුව මිනිස්සුන්ට සමසේ සලකන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරි ලස්සන වචනයක්. සක්කත්වා සක්කතෝ හෝති. සත්කාර කරන්නාට සත්කාර ලැබෙන්නේය. ගරු හෝති සගාරවෝ. ගෞරව කරන්නාට ගෞරව ලැබෙන්නේය. අපි අහලා තියෙනවා ඒ කාලේ කතාවක්. රජ කෙනෙකුට හිතුණා රාජ්‍ය කරන ගමන් තමන්ගේ රටවැසියෝ රාජ්‍ය පාලනය ගැන මොන වගේ අදහසකද ඉන්නේ කියලා බලාගන්න. ආණ්ඩුව ගැන මිනිස්සුන්ට තියෙන අදහස මොකක්ද කියලා බලාගන්න හිතුණා රජුරවන්ට. එතකොට රජුරුවෝයි රජුරුවන්ගේ පුරෝහිතතුමයි කතා වුණා මේක මේ රාජපුරුෂයෝ යවලා නෙවෙයි අපි දෙන්නම ගිහින් බලාගමුද. රජුරුවෝයි පුරෝහිතතුමයි වෙස් වලා ගත්තා. වෙස් වලාගෙන දැන් සාමාන්‍ය මිනිස්සු වගේ මේ තමන්ගේ විජිතයේ තමන් පාලනය කරන ප්‍රදේශයේ ගම්වල ඇවිදිනවා. හරියට රජතුමයි පුරෝහිතතුමයි යන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ වෙස් වලාගෙන. යද්දි රජුරවන්ට හැම තිස්සෙම පේනවා
පුරෝහිතතුමාට මිනිස්සුන්ගේ විශේෂ ගෞරවයක් ඇඟෑලුම්කමක් තියෙනවා. ඔළුව නවනවා හිනහ වෙනවා. ඔළුව නවනවා හිනහ වෙනවා. රජුරවන්ට ඒක නෑ. රජුරවන්ට හරියට අප්සෙට් ගියා. මේ චාරිකාව ඉවරලා ආවට පස්සේ රජුරු නිකන් එල්ලගෙන ඉන්නවා. එතකොට පුරෝහිතතුමා අහනවා මහරජුරුවනි ඔබ ගමනින් පස්සේ කිසි සන්තෝෂයක් නෑ? මොකක්ද මේ කාරණේ? කිව්වා නෑ පුරෝහිත මම මේ ගමන පුරාවට දැක්ක එකක්. ඔහෙට මිනිස්සුන්ගේ විශේෂ ඇඟෑලුම්කමක් තියෙනවානේ. ඔහෙ හරි ආනුභාව සම්පන්නයිනේ. ඔහෙව දැක්ක ගමන් මිනිස්සු මේ ශරීරේ නවලා ආචාර කරනවා. ඔහෙව දැක්ක ගමන් මිනිස්සු මේ මූණ පුරා hina වෙනවා. කො මට එහෙම එකක් තිබ්බේ නෑනේ. ඔහෙ හරි ආනුභාව සම්පන්නයිනේ කිව්වා. එතකොට පුරෝහිතතුමා කියනවා නෑ නෑ රජතුමනි ඒක එහෙම නෙවෙයි උනේ. මමයි ඒ අයට මුලින්ම hina වුනේ. මමයි ඒ අයට මුලින්ම මගේ ශරීරේ නවලා ගෞරව කළේ. මම hina වෙනකොට ඒ අය මට hina වුණා. මම ගෞරව කරනකොට ඒ අය මට ගෞරව කළා. ලස්සන කතාවක්. මතක තියාගන්න ජීවිතේටම. ඔබ සත්කාර කළොත් පෙරලා ඔබට සත්කාරය ලැබේ. ඔබ ගරු කළොත් පෙරලා ඔබට ගෞරවය ලැබේ. ඔබ hina වුණොත් පෙරලා ඔබට hinaව ලැබේ. ඔබ කාට හරි එරෙව්වොත් පෙරලා ඔබට ලැබෙන්නේ එරවීමයි. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඔබ සත්කාර කැමති නම් ගෞරව කැමති නම් සැනසෙල්ල කැමති නම් ආදරය කැමති නම් මෛත්‍රිය කැමති නම් ඔබ දිය යුත්තේ යයි. ඔබ මෛත්‍රිය දෙනවා නම් මෛත්‍රිය ලැබෙනවා. ඔබ කරුණාව දෙනවා නම් කරුණාව ලැබෙනවා. ඔබ අවිහිංසාව දෙනවා නම් අවිහිංසාව ලැබෙනවා. ජීවිතේ හදාගන්න පින්වතුනි පින්වත් දරුවනි මේ විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසාන සැපය. ඒකට කියනවා අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ කායික ක්‍රියා දෙස බලනකොට තමන් කායික ක්‍රියාවෙන් වැරදි කරලා නැහැ. ප්‍රාණඝාතය කරලා නැහැ. හොරකම කරලා නැහැ. සල්ලාලකම කරලා නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ. අන්න කය යහපත් විදිහට පරිහරණය කරලා. ඇත්තටම බුද්ධ ශාසනයක් තුළ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලේ සිල්වත් වුණොත් කෙනෙක් එයාගේ ජීවිතේ මෙහෙම හදාගන්න පුළුවන්. හොඳට සිල්වත් වෙච්ච තැනැත්තාට සීලය නිසා සතුටක් උපදිනවා. මං සත්තු මරපු නැති කෙනෙක්, මං හොරකම් කරලා නැහැ, මං ස්වාමි භාර්යා ඉක්ම ගිහිල්ලා නැහැ, මං සල්ලාලකම් කරපු නැති කෙනෙක්. ඊළඟට මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ කියන සන්තෝෂේ. ඒකට කියනවා අනවජ්‍ය සුඛ. කයින් වැරදි නොකිරීමේ සැප. ඊළඟට වචනයෙන් වැරදි නොකිරීමේ සැප. වචනයෙන් වැරදි නොකරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයාව බොරුවෙන් රවට්ටලා නැහැ. මේ ලෝකයාව කේලමින් අසමගි කරවලා නැහැ. මේ ලෝකයාව පරුස වචනයෙන් රිදවලා නැහැ. මේ ලෝකයාගේ කාලය හිස් වචනයෙන් නාස්ති කරලා නැහැ. තමන් ජීවත් වෙලා තියෙන්නේ බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කරන්නේ නැතුව නම් ඒ වචන ගැන සිහි කරනකොට සැපයි සතුටුයි. මම්මගේ මේ අඟල් දෙකක් තුනක් විතර කට වැරදි විදිහට පාවිච්චි කරලා නැහැ. මම මේ කටෙන් වචන පාවිච්චි කරේ වැදගත් විදිහට. මම මේ කටෙන් වචන පාවිච්චි කරේ කාවවත් රිදවන්නේ නැතුව, කාවවත් රවටන්නේ නැතුව කියලා එන සතුට. ඉතින් ඒ සතුට පින්වතුනේ පින්වත් දරුවනේ ඔබ අනාගතේ විඳින්න නම් දැන් ඔබ හදා ගන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා මනසින් විඳින සතුට. මනසින් විඳින සතුට කියලා කියන්නේ ඇත්තෙන්ම ජීවිතේ උපදවා ගත යුතුම එකක්. මොකද අපි කතා කරන වචන ලෝකයට ඇහෙනවා. අපි ක්‍රියා කරන හැටි ලෝකෙට පේනවා. අපේ හිත දන්නේ අපි විතරයි. මේ හිත ඇතුලේ තියෙන්නේ ඊටාම දුර්ගන්ධ වූ අකුසල්ද? මේ හිතේ තියෙන්නේ සුවඳවත් වූ කුසල්ද කියලා දන්නේ කවුද? තම තමා දන්නේ. ලෝකෙට hina වෙන්න පුළුවන් ඇතුලේ හලාහල විස තියාගෙන. ලෝකෙට hina වෙන්න පුළුවන් ඇතුලේ ගින්දර තියාගෙන. තමන්ගේ හිත ගැන තමන් දන්නවා.
ඒ නිසා මේ හිතුවිලි දාමය ඔබ වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. අනුන්ගේ දේවල් වලට ලෝභකම් කරන්න එපා. අනුන්ට ඊර්ෂ්‍යාකම් කරන්න එපා. අනුන්ගේ දේවල් ගැන හෙලා දැකලා හිතන්න එපා. ඔබ මේ ජීවිතේ හදාගන්න ලස්සන ගුණධර්ම වලින් හිත ඇතුලේ පුරුදු කරන්න පින්වතුනි පින්වත් දරුවනේ මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ හරි වටින එකක් ජීවිතේට අධ්‍යාපනයේ යෙදෙන දරුවෙකුට ගොඩාක් වටිනවා. අධ්‍යාපනයේ යෙදෙන දරුවෙකුටත් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන කෙනෙකුටත් හිත එකලස් කරගන්න හොඳ එකක් මෛත්‍රිය. මෛත්‍රී භාවනාවක් විදිහට පුරුදු කරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මෛත්‍රිය අපි පුරුදු කරනවා මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කියලා තමන්ට මෙත් සිත පුරුදු කරනවා. ඊළඟට මා මෙන්ම මේ නිවසේ සිටින, මේ ගමේ සිටින, මේ නගරයේ සිටින, මේ පළාතේ සිටින, මේ රටේ සිටින ආදී වශයෙන් මේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා හිතන එක. ඒකට කියනවා මොකද්ද? මෛත්‍රිය. මිත්‍ර භාවය. හැමෝම කෙරෙහි මිතුරු හිත. මෛත්‍රී හිතෙන් ජීවිතේ පිරෙන්න මේ සමාජයේ ජීවත් වෙනක හරි සැපයි. දකින කෙනා දිහා මිත්‍ර හිතකින් බලන්න පුළුවන්කොට මේ සමාජ ජීවත් වීම හරි සැපයි. සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති මේ සමාජ මිනිස්සු කියනවා මේ සමාජය නම් මහා කාලකන්ණි සමාජයක්. මේ සමාජයේ ගන්න දෙයක් නැහැ. මේ වගේ සමාජයක අපිට ඉන්න උනානේ මේ වගේ කතා. ඇත්තටම කාලකන්නිකම තියෙන්නේ සමාජය නෙමෙයි තමන් ගාව. අවුල තියෙන්නේ සමාජය නෙමෙයි තමන් ගාව. තමන් ඇතුලෙන් අවුල් නැත්තම්, තමන් ඇතුලෙන් සතුටින් නම් ඉන්නේ, තමන්ට මේ සමාජයේ දිහා බලනකොට හැමෝම දිහා මිත්‍ර හිතකින් බලන්න පුළුවන් නම් ಜಾති ආගම් කුල මල ભેද මුකුත් නැතුව ආන්නේ කෙනාට හරි සැපයි. මෛත්‍රියේ සැප. එතකොට ඔබ මෛත්‍රිය කියන ගුණය උපද්ද ගන්න. මට අද ගොඩාක් ගුණධර්ම කියලා දෙන්න විදිහක් නැහැ. වෙලාව මදි. ඒ නිසා මම ගුණධර්ම දෙකක් ඔබට කියනවා. එකක් මෛත්‍රිය. අනිත් එක මුදිතා. මුදිතා කියලා කියන්නේ මොකද්ද? යථා ලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු. අනේ මේ අය ලැබූ යම් සැපයක් ඇද්ද පිරිහෙන්න එපා කියන හිත. අනිත් අය දියුණු වෙනවා දකිනකොට හදවතින් සතුටු වෙන හිත. අනිත් අයගේ ලස්සන දකිනකොට හදවතින් සතුටු වෙන හිත. අනිත් අයට ප්‍රශංසා ලැබෙනවා පේනකොට හදවතින් සතුටු වෙන හිත. තව කෙනෙක් Tamanට වඩා හොඳට ඉගෙන ගන්නකොට හදවතින්ම සතුටු වෙන හිත. තව කෙනෙක් ගෙවල් දොරවල් හදාගෙන පිළිවෙලක් වෙනවා දකිනකොට හදවතින්ම ආශිර්වාද කරන හිත. ආන් ඒකට කියනවා මුදිතා. සාමාන්‍ය සමාජයේ ඔය මුදිතාව කියන සැපය නිරෝගී බව නැහැ. සාමාන්‍ය සමාජයේ ගොඩාක් තියෙන ලෙඩක්. ඒ ලෙඩේට කියනවා ඉරිසියාව කියලා. තව කෙනෙක් දියුණු වෙනවා දකින්නකොට ඉරිසියයි. තව කෙනෙක්ගේ අධ්‍යාපනයේ එයා ඉහළට යනවා දකින්නකොට ඉරිසියයි. තව මිනිහෙක් ගෙයක් දොරක් හදා ගන්නවා දකින්නකොට ඉරිසියයි. ඔය ඉරිසියාව කියන එකට පින්වතුනේ පින්වත් දරුවනේ සමාජ මට්ටමක් නැතුව, උස් පහත් ભેදයක් නැතුව, ගිහි පැවිදි ભેදයක් නැතුව ඉරිසියාව කියන එක සමාජෙ පැතිරලා තියෙන්නේ. ඔය සමාජ රෝගීන් ඔබ බේරෙන්න. සමාජයේ පුරා පැතිරෙන ඔය ඉරිසියාව කියන රෝගීන් ඔබ බේරෙන්න. ඔබේ ජීවිතේ බේරා ගන්න. ඒකට ඔබ පුරුදු කළ යුත්තේ මොකද්ද? මුදිතා. මුදිතාව කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ මුදිතාව නිසා සැප විඳින්නේ ඔහු. අපි තුමු කෙනෙක් ළඟ තියෙන මුදිතාව වෙනුවට ඉරිසියාව නම් ඔන්න එහා ගෙදර මිනිස්සයා ගේ ලොකුවට හදාගෙන යනවා. මෙයා මෙහි ඉඳලා ඉරිසියා කරනවා. එයා ඉරිසියා කළා කියලා අර ගේ කඩන් වැටෙනවද? නෑ. ඉරිසියාව කියන එකෙන් පැසවන්නේ ඔහු විතරයි. අර මිනිස්සයා ලස්සනට ගේ හදාගෙන යනවා. ඉගෙන ගන්න දරුවෙකුට මේ මෙහින් ඉරිසියා කරනවා. ඉරිසියා කරා කියලා නිකන් අරයට ඉගෙන ගැනීම කඩාකප්පල් වෙනවද? නෑ. එයා ඉගෙන ගන්නවා මෙහි ඉරිසියාවේ පුපුරනවා. එහෙනම් සැනසෙල්ල නැතුව යන්නේ
ඉරිසියාකාරකම කරන කෙනාටමයි. ඉරිසියාකාරකම වෙනුවට කෙනෙක් මුදිතාව ගලපා ගත්තොත් මුදිතාව ගලපා ගත්ත කෙනාට සැප තිබේ. මෛත්‍රී කියන්නේත් එහෙමයි. එතකොට මුදිතාවෙමුත් සැප තියෙනවා, මෛත්‍රියමුත් සැප තියෙනවා. අපි හිතමු මේ සමාජයේ බෙදලා ඉන්නවනේ ආගම් වශයෙන්, ಜಾති වශයෙන්. අර අහවල් ಜಾතිය එකෙක් කියලා ඔන්න බලනවා. ඒ අසවල් ಜಾතිය එකා කියලා බලපු ගමන් මේ හදවතේ ගින්න හටගන්නේ කාගේද? තමන්ගේමයි. තමන්ගේමයි හදවතේ ගින්න හටගන්නේ. තමන්මයි දැවෙන්නේ. ආන්ගේ දැවිලි පිච්චින මොකුත් නෑ. මෛත්‍රිය මුදිතාව කියන දෙකෙන් විතරක් ඔබ ධර්ම ඉගෙන ගන්න. පින්වතුනි, පින්වත් දරුවනි, ඔබ ධර්ම ඉගෙන ගන්න, බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්ම ඉගෙන ගන්න මහන්සි වෙන්න මේ ජීවිතේ අනිත් ඉගෙන ගන්න ඒවා අතරින්ම. ඔබ ධර්ම ඉගෙන ගන්න මහන්සි වෙන්න. ධර්ම ඉගෙන ගත්තොත් මං අද මේ බොහෝම කාරණා චුට්ටක් ඔබට කියලා දුන්නේ. ඔබට ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. මුදිතාව, මෛත්‍රිය වගේ ලස්සන ගුණධර්ම වලින් ඔබේ ජීවිතේ තව තවත් ලස්සන කරගන්න ඔබට පුළුවන්. ඔහොම ලස්සන ජීවිතයක් හදාගත්තොත් අපි යම් දවසක අපේ ජීවිතයේ දෙස ආයේ හැරී බලද්දී අපට සතුටක්මයි තියෙන්නේ. අපිට සතුටක්මයි තියෙන්නේ. ඒ නිසා ඕන් ඔය සැප හතර ජීවිතේ හදාගන්න ඔබ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. ඔය සැප හතර කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා නම් තමන්ගේ ජීවිතයේ දෙස යලි හැරී බලද්දී සතුටක්ම උපදී. මම ඔබට අවසාන වශයෙන් එකම එක අවවාදයක් දෙනවා. ඒ අවවාදය තමයි, පින්වතුනි, පින්වත් දරුවනේ, පුළුවන් නම් හදාගන්න තමන්ගේ ජීවිතේ තමන් මරණයට පත් වෙන්න ලං වෙලා මරණ මංචකයේ ඉඳලා තමන්ගේ ජීවිතේ දිහා හැරී බලනකොට තමන්ට තමන් ගැනම හිතිලා ඇහැට සතුටු කඳුලක් එන විදිහට. ඇහැට සතුටු කඳුළු එනවා කියලා එකක් තියෙනවනේ. ගොඩාක් සන්තෝෂ හිතෙන දෙයක් බලනකොට ඇහැට සතුටු කඳුළු වෙනවා. ගොඩාක් සන්තෝෂ දෙයක් ඇහෙනකොට ඇහැට සතුටු කඳුළු වෙනවා. ගොඩාක් සන්තෝෂ දෙයක් හිතෙනකොට ඇහැට සතුටු කඳුලක් එනවා. ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේම හදාගන්න ඇහැට සතුටු කඳුලක් එන විදිහට. තමන් ගැන හිතද්දී සතුටු කඳුළු උනන ජීවිතයක්. සංවේදී චිත්‍රපටි බලනකොට අපිට ඇස්වලට කඳුළු එනවා. සතුට උපදවන චිත්‍රපටි බලනකොට අපිට සතුටු කඳුළු වෙනවා. ඒ සන්තෝෂي උපදවන චිත්‍රපටියකින් ඇහැට සතුටු කඳුලක් එනකොට හරි සැපයි නේද? හරිම සැපයි. සතුටු කඳුළු හෙලහෙලා ආසාවෙන් මේ චිත්‍රපටිය බලන්න පුළුවන්. ඔබේ ජීවිතයේ කියන චිත්‍රපටියත් ඔබට බලන්න සිද්ධ වෙනවා මරණ මංචකයේදී. ඒ චිත්‍රපටිය ඔබ බලනකොට ජීවිත චිත්‍රපටිය සතුටු උපද්දන එකක්ම නම් ඔබට සතුටු කඳුළු හෙලහෙලා ඒ චිත්‍රපටිය බලන්න පුළුවන්. හැබැයි එහෙම චිත්‍රපටියක් බලන්න නම් පින්වතුනි, පින්වත් දරුවනේ, දැම්මම ඒක හදාගන්න ඕන. දැන් හදාගත්තොත් ජීවිතේ සතුට උපදවන විදිහට මරණාසන්න මොහොතේ තමන්ගේ ජීවිතය ගැන හිතද්දී තමන්ටම සතුටක්, සැපයක්, සැනසෙල්ලක්, ඇහැට සතුටු කඳුලක් උණයි. ඉතින් පින්වතුන්ලා හැම දිනාට අද මේ ශ්‍රවණය කරපු උතුම් ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයට මනාකොට ගලපාගෙන තමන්ම තමන් ගැන සතුටු වෙන, හදවතින් සැප විඳින ලස්සන ජීවිතයක් උපදවා ගන්න මේ හැම දිනාටම වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ සියලු පින් අපි අනුමෝදනා සිදු කරමු. රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ හැම දෙවියන්ගේ රැකවරණ මේ පින්වත් සියලු දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාහට උතුම් ධර්මයේ කියා දෙන මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර
පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දේශනාවේ මූලිකත්වයේ ගෙන කටයුතු කරන සීමා සහිත එක්ස්පර්ට් එඩියුකේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන පින්වත් වෙනුරද සිල්වා මහත්මයා සහ ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාගේ නමින් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාගේ නමින් යන්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද හැමදෙනාට පින් අනුමෝදන්ව ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දේශනාවේ බලාපොරොත්තුව අද දේශනාව සිදු කිරීමෙන් මූලිකව අදහස් කරන්නේ මේ කෝවිඩ් වසංගතයේ හේතුවෙන් අසරණ වෙලා දුකටපත් වෙලා ඉන්න සියලු දෙනාට සිත ශාන්තිය, තෙරුවනේ ආශිර්වාදය සැලසේවා කියන අදහස. ඉතින් ධර්ම දානමේ වශයෙන් මේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් උතුම් තෙරුවනේ අනුහසින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ කෝවිඩ් වසංගත තත්ත්වයෙන් අසරණලා ඉන්න සියලු දෙනාට සිත ශාන්තිය යහපත සැලසේවා. මේ වසංගත රෝගී තත්ත්වය ඊතා ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වෙලා ලෝවැසි සියලු දෙනාට සැපේ සැනසෙල්ල උදා වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සීමා සහිත එක්ස්පර්ට් එඩියුකේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන පින්වත් වෙනුරද සිල්වා මහත්මයාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. පින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත රැකවරණ සැලසේවා. තමන්ගේ ජීවිතවල සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, අභිවෘද්ධියට පත් වෙත්වා. පවුල්වල සියලු දෙනාටත් සියලු යහපත ආශිර්වාදයේ ආරක්ෂාව සැලසේවා. විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් හැම දෙනාට තවදුරටත් තමන්ගේ ජීවිතයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් උතුම් බණ පද අහන්න ලැබේවා. ඒ සඳහා හැම දෙනාගේ හිත් පිහිටාවා. තමන්ගේ ජීවිත සද්ධර්මයේ තුලින් ලස්සනට හදාගෙන තමන්ගේ ජීවිතය ගැන තමන්ම සතුටු වෙන ලස්සන ජීවිත උපදව ගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.